සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු වප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු වප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු වප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝ රත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා
අංගුත්තර නිකායේ තික නිපාතේ එම නැත්නම් පළවෙනි පොතේ සඳහන් වෙලා තිබෙන පලෝක සූත්‍ර දේශනාව. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට දවසක් එක්තරා මහසල් කියලා බමුණු කුලයක් තිබුණා. ආන්ගේ මහසල් කියන බමුණු කුලයෙන් එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි අතීතයේ මේ ලෝකයේ බොහෝ මිනිසුන් වාසය කරලා තියෙනව නේද කියලා. කොයිතරම් මිනිස්සු වාසය කරලා තියෙනවද කියලා කියනවා නම් පින්වත්නි, ඒ කාලේ කුකුලෙක් වහලක් උඩකට නැග්ගොත්, අපි උදාහරණයක් හැටියට හිතමු, කොළඹ දිසාවෙන් කොළඹ නගරයෙන් යම් කුකුලෙක් වහලක් උඩකට නගිනවා. ඒ කුකුලට වහලවල් උඩින්ම ගිහිල්ලා මාතරට යන්න පුළුවන්. ආන් ඒකට කියනවා කුක්කුට සම්පාතික කියලා. එතකොට මේ උදාහරණයෙන් පෙන්නුවේ ඒ තරමටම මේ ලෝකෙ මිනිස්සු ජීවත් වෙලා තියෙනවා කියලා. මේ බ්‍රාහ්මණය අහනවා, ස්වාමීනි කෝ දැන් මේ මිනිස්සු? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයේ මිනිසුන්ගේ අකුසල කර්ම බලවත් වෙනකොට මේ මිනිස්සු විනාශ භාවයට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙතන විශේෂයෙන්ම දක්වනවා, පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයේ මිනිස්සුන්ගේ ළඟ තියෙන බලවත් කෙලෙස් ධර්ම තුනක් බලවත් වෙනකොට විශේෂයෙන්ම මේ මිනිස්සු මරණයට පත් වෙනවා කියලා. මොනවද ඒ කෙලෙස් ධර්ම තුන? පළවෙනි කාරණාව තමයි අධර්ම රාගය. දෙවෙනි එක විෂම ලෝභය. තුන්වෙනි එක මිත්‍යා ධර්මය. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මේ කාරණාව දීඝනිකායේ දෙවෙනි පොතේ තුන්වෙනි පොතේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා මොනවද මේ කෙලෙස් ධර්ම තුන කියන්නේ කියලා. අධර්ම රාගය කියලා කියන්නේ, රාගය කියන එක අපේ මේ පින්වතුන් හැම කෙනෙක්ම දන්න කියන ක්ලේශ ධර්මයක්. රාගය පෘථග්ජන ඕනෑම කෙනෙකුගේ හිතේ උපදින්න පුළුවන් ක්ලේශ ධර්මයක්. හැබැයි අධර්ම රාගය කියලා කියන්නේ ඊට වඩා වෙනස්ම විදිහේ කෙලෙස් ධර්මයක්. අට කතාවේ විස්තර කරලා තියෙන්නේ නුසුදුසු තැන්හි රාගසිත ඉපදීම. මොනවද නුසුදුසු තැන් කියලා කියන්නේ? තමන්ගේ පරම්පරාවේ වැඩිහිටියන් සමග ඇති කරගන්න චන්ද රාගය. අපි නිදර්ශනයක් හැටියට හිතමු. පුතෙක් අම්මා කෙනෙක් එක්ක කාමයේ හැසිරීම මෙන්න මේ ගණයට අයිති වෙනවා. එහෙම නැත්නම් මව් පාර්ශවයේ සහෝදරියන් සමග රාගයෙන් බැඳුණු මේ ක්ලේශයට හසු වෙනවා. පිය පාර්ශවයේ සහෝදරියන් සමග රාගයෙන් බැඳුණු මේ කෙලෙස් ධර්මයට අහු වෙනවා. ගුරුවරයාගේ බිරිඳත් එක්ක රාගයෙන් බැඳුණු මේ ක්ලේශයට අහු වෙනවා. මෙතන විස්තර කරන්නේ නුසුදුසු තැන්හි පරම්පරාවෙන් වැඩිහිටි පිරිසත් එක්ක රාගයෙන් බැඳීම. ඒකට කියනවා අධර්ම රාගය කියලා.
බලන්න පින්වතුනි මෙවැනි දේවල් අද වන විට ලෝකේ කොයිතරම් සිද්ධ වෙනවද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ ඒකයි. පින්වත් බ්‍රාහ්මණය මෙන්න මේ කෙලෙස් ධර්මයේ ලෝකේ බලවත් වෙනකොට මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු විනාශ වෙනවලු. දෙවෙනි කෙලෙස් ධර්මය තමයි විෂම ලෝභය. ලෝභය කියන එක පින්වත්නි සාමාන්‍යයෙන් ඕනම කෘතග්ජන කෙනෙකුගේ හදවතේ උපදින්න පුළුවන් කෙලෙස් ධර්මයක්. හැබැයි විෂම ලෝභය කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක නොදිසුණක් ඇටිට කිව්වොත් තමාට අයිති දේවල් පිළිබඳවත් ඇති කරගන්න බලවත් ලෝභය. තමාට අයිති දේවල් පිළිබඳ ඇති කරගන්න බලවත් ලෝභය. අපේ මේ පින්වතුන්ට මතක ඇති මච්චරිය කෝසිය සිටානන් අදින්න පුබ්බක සිටුවරයා. මච්චරිය කෝසය සිටානන්ගේ කතාවෙහි මුගලන් මහරහතන් වහන්සේ මේ සිටුවරයා කැවුම් හදනකොට පිණ්ඩපාතේ වඩිනවා ගෙදරට කැවුම් ලබා ගන්න. නමුත් කොයිතරම් ලෝභකමක් තිබුණද කියලා ඒ කතාවේ සඳහන් කරනවා. හැඳි මිටෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන කැවුම් ටිකක් පූජා කරන්න කියලා බිරිඳට උපදෙස් දෙන්නේ. ඊළඟට අදින්න පුබ්බක සිටුවරයා තමන්ගේ පුතාට රත්තරණින් තැල්ලක් හදලා දාන්න කියලා කියද්දී මේ කුණ්ඩලාභරණය හදන්න මුදල් වැය වෙන නිසා රන්කරුවන්ට වෙනම මුදලක් දෙන්න ඕන නිසා අදින්න පුබ්බක සිටුවරයා තමන්ගේ දෑතිම කුණ්ඩලාභරණයක් හදලා තමන්ගේ පුත්‍රයාට පැලැන්දුවේ. ඒ නිසා තමයි මට්ට කුණ්ඩලී කියන නම පවා ලැබුණේ. දරුවා අසනීප වෙලා වෛද්‍යවරුන්ගෙන් ගිහිල්ලා බෙහෙත් අහගෙන වැරදි බෙහෙත් දරුවට දෙන්නේ වෛද්‍යවරයෙකුගේ ළඟට ගිහිල්ලා දරුවට බෙහෙත් ගන්න ගියොත් වෛද්‍යවරයාට වෙනම මුදලක් දෙන්න වෙන නිසා. හැබැයි මුදල් නැති කෙනෙක්ද? නෑ, කෝටි ගණන් ධනෙ තියෙන කෙනෙක්. මෙන්න මේකට තමයි පින්වත්නි කියන්නේ විෂම ලෝභය කියලා. තමාට අයිති දේවල් තමන්ගේ කෙනෙකුටවත් යටත් පිරිසෙන් තමන්ටවත් පරිහරණය කරන්නේ නැති මට්ටමට කෙනෙක් ජීවත් වෙනවා නම් ඒකට කියනවා විෂම ලෝභය කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය මේ කෙලෙස් ධර්මයේ බලවත් වෙනකොටත් මිනිස්සු විනාශ වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මිත්‍යා ධර්මය. මෙතන සාකච්ඡා කරන්නේ පින්වත්නි මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. මිත්‍යා ධර්මය. හැබැයි මෙතනදී කියනවා මේ මිත්‍යා ධර්මයේ කියන කෙලෙස් ධර්මයේ මේ ලෝකේ දෙවෙනි වෙන්නේ මිත්‍යා දෘෂ්ටියට පමණයි. පින්වත්නි මොකක්ද එහෙනම් මේ මිත්‍යා ධර්මය කියලා කියන්නේ? සම වූ පිරිසත් එක්ක ඇති කරගන්න චන්දරාගය. අපි අද කතා කරන සමලිංගිකත්වය කියලා කියන්නේ. පුරුෂයන් කෙරෙහි ඇති කරගන්න චන්දරාගය. ස්ත්‍රීන් කෙරෙහි ඇති කරගන්න චන්දරාගය. මෙන්න මේ කෙලෙස් ධර්මය පින්වත්නි මේ ලෝකේ බලවත් වෙනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සු විනාශ වෙනවා කියලා. පින්වත්නි ඔබ කල්පනා කරලා බලන්න අද ලෝකයේ සමහර රටවල් වල මේ කියන කෙලෙස් ධර්මය නීතිගත කරලා පවා තියෙනවා. සමහරලාට ලංකාවෙත් මෙවැනි උත්සාහයක් දරනවා. හැබැයි පින්වත්නි ලෝක ධර්මතාවයට
පටහැනි ක්‍රියාදාමයක්. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් ධර්මය බලවත් වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණිය මේ ලෝකේ මිනිස්සු විනාශ වෙනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහ්මණය මේ කෙලෙස් ධර්ම තුන බලවත් වෙනකොට මේ ලෝකයේ ආකාර තුනකට මිනිස්සු විනාශ වෙනවලු. පළවෙනි ආකාරය තමයි යුද්ධ කරලා මිනිස්සු මැරෙනවලු. සමහරලාවට මේක අපිට අත්දැකීමකුත් තියෙනවා. සමහර රටවල් වල යුද්ධත් කරනවා. හැබැයි මේ යුද්ධ නම් ගත්තොත් යුද්ධම නෙමෙයි. අතීතයේ සිදුවෙච්ච යුද්ධ ගත්තොතින් මීට වඩා පින්වතුනි කෝටි ගණන් මිනිස්සු මැරිච්ච යුද්ධ මේ ලෝකේ තිබිලා තියෙනවා. ධර්මාශෝක රජතුමා අශෝක අධිරාජ්‍ය වෙලා ඉන්නකොට කරපු යුද්ධය, අපේ දුටුගැමුණු මහරජතුමා යුද්ධ කරද්දී ඒ යුද්ධවලදී මැරිච්ච පිරිස ධර්මයේ සඳහන් කරලා තිබෙන්නේ පින්වත්නි කෝටි ගණන් මිනිස්සු මැරුණා කියලා. ඒ තරම් මිනිස්සු ප්‍රමාණයක් පින්වතුනි මේ ලෝකේ ජීවත් වෙලා තියෙනවා. අද පවතින යුද්ධත් එක්ක ගත්තොත් අතීතයේ යුද්ධ මීට වඩා භයානකයි. ඇලෙක්සැන්ඩර් රජු මෙවැනි රජවරුන්ගේ පවා යුද්ධ පිළිබඳව අපේ සමහර කතාවල සඳහන් කරලා තියෙනවා. එතකොට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහ්මණය මේ ලෝකයේ මිනිස්සුන්ගේ මෙන්න මේ කෙලෙස් ධර්ම තුන බලවත් වෙනකොට මේ ලෝකයේ මිනිස්සු ඔය කියන්නා විදියට විනාශ භාවයට පත් වෙනවා කියලා. ඔන්න එක ක්‍රමයකින් විනාශ වෙන කොහොමද? යුද්ධ කරලා. ඊළඟට දේශනා කරනවා තවත් ක්‍රමයකින් මේ ලෝකයේ මිනිස්සු විනාශ වෙනවා. ඒ තමයි දෙවිවරු සුදුසු කල්හි වැස්ස ලබා දෙන්නේ නැති වෙනවා. සුදුසු කාලේ දෙවිවරු වැස්ස ලබලා දෙන්නේ නැහැ. හරියට කොහොමද වැස්ස ලබලා දෙන්නේ කියලා කියනවා නම් බත් හැලියක බතක් ඉදෙනවා වගේලු. සමහර බත් හැලිවල බත් ඉදිනකොට එක පැත්තක් හොඳට ඉදිලා තියෙනවා. අනෙක් පැත්තේ බාගෙට ඉදිලා තියෙනවා. අනෙක් පැත්තේ වැඩිපුර ඉදිලා තියෙනවා. දෙවිවරු වැස්සවස්සවන්නේ හරියට අන්න ඒ විදියටලු. එකම රටවල් වලට සමහර පළාත් වලට වැස්ස නැහැ. සමහර පළාත් වලට වැඩිපුර වැස්ස වහිනවා. සමහර පළාත් වලට සුදුසු කාලේ වහින විදියට වහිනවා. බලන්න ලංකාවේ වුණත් අපි පහුගිය කාලේ වුණත් ඒක දැක්කා. සමහර වෙලාවට සහන යාත්‍රා අරගෙන එකම දවසේ එක පළාතකට යනවා නියං ආධාර අරගෙන. සමහර පළාත් වලට යනවා ගම් වතුර ආධාර අරගෙන. එකම දවසේ එකම රටේ සමහර පළාත් වලට ගලන්න වහිනවා. සමහර පළාත් වලට වැහි පොදක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කෙලෙස් ධර්ම බලවත් වෙනකොට තමයි දෙවිවරු මෙන්න මේ විදියට වැස්ස පාලනය කරන්නේ. මොකද මේ වැස්ස කියලා කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක් නෙමෙයි. නමුත් මේ වැස්සට අධිග්‍රහිතව දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන්ව හඳුන්වනවා වැස්ස වලාහක දෙවියෝ කියලා.
සූර්යා කියලා කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි. නමුත් ඒ සූර්යාව පාලනය කරන සූර්යාට අධිග්‍රහිතව දෙවි කෙනෙක් ඉන්නවා. චන්ද්‍රයාටත් එහෙමයි. සීත වලාහක සීතලට අධිපතිව, උෂ්ණයට අධිපතිව, සුළඟට අධිපතිව, මෙන්න මේවට අධිපතිව දෙවිවරු මේ ලෝකේ ඉන්නවා. එක කතාවක සඳහන් කරනවා දවසක් එක හාමුදුරු නමක් හම්බ වෙන්න මේ වැස්ස වලහක දෙවි කෙනෙක් ඉනවා. මේ හාමුදුරු අහනවා නුඹලා නේද මේ ලෝකෙට වැස්ස වස්සවන්නේ කියලා. එතකොට දෙවියා ඔව් කියලා කියනකොට මේ හාමුදුරුවෝ කියනවා එහෙනම් මට වස්සවල පෙන්වන්න කියලා. වැස්ස වලහක දෙවියෝ හාමුදුරන්ට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ නම් කුටියට වඩින්න. මොකද උන්වහන්සේ තෙමෙන නිසා. ඒ වෙලාවේ හාමුදුරුවෝ කුටියට වඩිනකොටම වැස්ස වලහක දෙවියෝ ගාතාවක් කියලා අහසට අත දිගු කරනවා. වැහි වලාකුලක්වත් පේන තෙක් මානෙක අහස තිබුණේ නැහැ. නමුත් ඒ ෂණයෙන්ම වැහි වලාකුළු ඇති වෙලා මහා වැස්සක් වහින පටන් ගත්තා. එතන සඳහන් කරනවා හාමුදුරුවෝ කුටියට වැඩියේ තෙමිල කියලා. ඒකෙන් තේරෙනවා මේ වැස්සට අධිග්‍රහිතව ඉන්න දෙවි කෙනෙක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සුන්ගේ කෙලෙස් ධර්ම වැඩි වෙනකොට දෙවිවරු සුදුසු කල්ලි වැස්ස වස්සවන්නේ නැහැ. එහෙම වැස්ස වස්සවන්නේ නැති වෙනකොට දුර්භික්ෂ ඇති වෙනවා. වගා කටයුතු කරන්න බෑ. ගොවිතැන්පත් කරන්න බෑ. සමහර වෙලාවට ඇති වෙන ගොවිතැන් වල පවා මේ සේතට්ටික කියලා රෝගයක් හට ගන්නවලු. ඒ භෝගේ ඇතුලේ කුඩා ජීවීන් භෝගේ තියෙන සාරය උන්ම කාල විනාශ කරනවා. බලන්න සමහර ගොවිතැන් වල අපිට මේ වගේ දේවලුත් අද කාලේ දකින්න ලැබෙනවනේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මිනිසුන්ගේ කෙලෙස් මත තමයි මේ ලෝකේ මේ හැම විපර්යාසයක්ම සිද්ධ වෙන්නේ. එතකොට එහෙම දුර්භික්ෂ ඇති වෙනකොට මිනිස්සු නොයෙක් රෝග ඇති වෙලා ආහාර පාන අඩු වෙලා මිනිස්සු මරණයටපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය ආන්න ඒ විදියටත් මේ ලෝකෙ මිනිස්සු මරණයටපත් වෙනවා කියලා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි දෙවිවරු මේ විදියට බලලා ඉවසන්න බැරි තැනදීම මනුෂ්‍ය ලෝකේ පාලනය දෙවියන්ගේ අතට ගන්නවලු. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? පින්වත්නි, චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ දෙවිවරුයි තෞතිසා දිව්‍ය ලෝකේ දෙවිවරුයි නිරන්තරයෙන්ම මේ මනුෂ්‍ය ලෝකයේ පිළිබඳව අවධානයෙන් ඉන්නේ. මේ අංගුත්තර නිකායේ තික නිපාතයේ මේක සූත්‍රයක සඳහන් කරනවා මේ චාතුම් මහා රාජික වැසි දෙවිවරු විරූඩ, විරූපාක්ෂ, දතරාෂ්ට, වෛශ්‍රවණ කියන මේ දෙවිවරු එක දෙවි කෙනෙකුට දරුවෝ 91ක් ඉන්නවා කියලා. අසීතින් දස ඒකෝච දරුවෝ 91ක් ඉන්නවා. හැම දරුවෙකුගේම නම ඉන්ද. ඇයි ඉන්ද කියලා කියන්නේ ශක්‍ර දෙවියන්ට හා සමාන බලයක් මේ හැම දරුවෙකුටම තියෙනවා. එතකොට එක දෙවි කෙනෙකුට දරුවෝ 91 ගානේ දෙවිවරු 4 දෙනාටම දරුවෝ 91 ඉන්නකොට දරුවෝම ඉන්නවා 364. එක දරුවෙකුට පින්වත්නි අමාත්‍යවරු බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. හැම මාසයකම 8වක දවසේ
මනුෂ්‍ය ලෝකයට මේ දරුවෝයි අමාත්‍යවරුයි මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා මනුෂ්‍ය ලෝකයේ මිනිස්සු පිළිබඳව තොරතුරු වාර්තාවක් සකස් කරනවලු. ඔවුන් බලනවා මේ මනුෂ්‍ය ලෝකයේ හොඳ වැඩ කරන අය කවුද? නරක වැඩ කරන අය කවුද? දෙමව්පියන්ට උපස්ථාන කරන, වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කරන, තෙරුවන් සරණ ගියපු, නිත්‍ය පංචශීලය රකින, උපෝසත සීලය රකින මෙන්න මේ මිනිස්සු කවුද කියලා අර දෙවිවරු ඇවිල්ලා වාර්තාවක් සකස් කරනවලු. ඊළඟට ඒ වාර්තාව අරගෙන ගිහිල්ලා සතරවරන් දෙවිවරුන්ට ඒ වාර්තාව දුන්නම සතරවරන් දෙවිවරු 15ක දවසට කලින් දවසේ 14 වන දවසේ සතරවරන් දෙවියොත් නැවතත් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ඒ ගෙනාපු වාර්තාව පිළිබඳව නැවත විමසීමක් කරනවා. ඒ විමසීමක් කරලා ඒ වාර්තාව පින්වත්නි අරගෙන ගිහිල්ලා 15ක දවසේ දිවි ලෝකයේ තිබෙනවා ශක්‍ර දෙවියන්ට අයිතිව සුධර්මා දිව්‍ය සභාව කියලා සභාවක්. අපේ මනුෂ්‍ය ලෝකයේ වගේම 15ක දවසේ දෙවිවරු පින්වත්නි මේ සුධර්මා දිව්‍ය සභාවේ සිල් සමාදන් වෙනවලු. එහෙම සිල් සමාදන් වෙනකොට ධර්ම දේශනාවල් පවා පවත්වනවලු. මනුෂ්‍ය ලෝකයේ පවත්වනවා වගේ ධර්ම දේශනාවල් පවත්වනවා. එතකොට කවුද එතනට ධර්ම දේශනාවට වඩින්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මියෝ වඩිනවා. එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකයේ ආර්යයන් වහන්සේලා වඩිනවා. එහෙමත් නැත්නම් මනුෂ්‍ය ලෝකයේදී හොඳින් ධර්මය ඉගෙනගෙන ගිහිල්ලා දිවි ලෝකයේ උපන්න ඒ ප්‍රඥාවන්ත දෙවිවරු ගිහිල්ලා ධර්ම දේශනාවල් පවත්වනවලු. දැන් මෙන්න මෙහෙම මේ සිල් ගන්න දවසේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙන් ගෙනාපු අර වාර්තාව පිළිබඳව විමසීමක් කරනවා. හොඳ වැඩ කරන අය කවුද? නරක වැඩ කරන අය කවුද? වැඩිපුර හොඳ වැඩ කරන අය හිටියොත් දිව්‍යවරු සතුටු වෙනවලු. මොකක් නිසාද? දිව්‍ය ලෝකෙට දිව්‍යවරු වැඩි වෙන නිසා. හැබැයි වැඩිපුර නරක කරන අය හිටියොත් අසතුටු වෙනවලු. එකක් නිරේ ලෝකයකට යනවා, අනිත් එක තමයි අසුරයන්ටත් ඒ නරක මිනිස්සු එකතු වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ශක්‍ර දෙවියෝ ප්‍රධාන මේ බලවත් දෙවිවරු වැඩිපුර හොඳ වැඩ කරන මිනිස්සු පිළිබඳව පින්වත්නි විශේෂ අවධානයක් යොමු කරනවා. අවධානය යොමු කරලා නිකන් ඉන්නේ නෑ. ඔවුන්ගේ යහපත් කටයුත්තට දෙවියන්ගේ හැකි මට්ටමින් උපකාර කරනවා. එහෙම උපකාර කරපු අවස්ථාවල් අපේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එක අවස්ථාවක් දෙකක් පැහැදිලි කරොත් මේ මනුෂ්‍ය ලෝකයේ වාසය කරා සුළුගුළු උපාසක කියලා උපාසකතුමී. මේ උපාසකතුමා මහා පින්කමක් කළා. ඒ තමයි ලංකාවේ නොයෙක් තැන්වල උපස්ථායක ශාලාවල් හදලා භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කළා. අද කාලේ දකින්න නොලැබෙන දුර්ලභ ගණී පින්කම. අද උපස්ථායක ශාලාවල් ලංකාවේ මං හිතන මට්ටමට දුර්ලභයි. ඒ තරම් ප්‍රකට නෑ. මේක මහ පින්කමක්. භික්ෂුන් වහන්සේලා පයින් වැඩම කරනකොට උන්වහන්සේලාගේ පාදයන් වල ඇතිවෙන අපහසුකම් දුරලලා උන්වහන්සේලාට සුවයක් සහනයක් ලැබීම පිණිස මෙවැනි ශාලාවල් හදලා ඒ ශාලාවල් වල
තෙල් සම්බහනය කරනවා, පාද පිරිමදිනවා, පාදයන් දෝවනය කරනවා, හිසට තෙල් දාලා සම්බහනය කරනවා. මේ වගේ පින්වතුනි උපස්ථාන කරනවා. මේ සුළුගුළු උපාසකතුමත් නොඑක් නොඑක් තැන්වල උපස්ථායක ශාලාවල් හදලා එක උපස්ථායක ශාලාවක ඉඳගෙන භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනවා. එක්තරා දවසක රහතන් වහන්සේ නමක් මේ උපස්ථායක ශාලාවට වැඩම කරාම උන්වහන්සේට උපස්ථාන කරනකොට රහතන් වහන්සේ උපස්ථානය කරන සුළුගුළු උපාසකතුමාගෙන් අහනවා, උපාසක කැමතිද දිවි ලෝකෙට යන්න? ඒ වෙලාවේ උපාසකතුමා සතුටින් කියනවා, ස්වාමීනි මං කොහොමද නමුත් දිවි ලෝකෙට යන්නේ? මට කැමැත්තක් තිබුණා. එතකොට කියනවා, මම මගේ අනුභවයෙන් අරගෙන යන්නම්. රහතන් වහන්සේ තමන් වහන්සේගේ අනුභවයෙන් සුළුගුළු උපාසකතුමාව අරගෙන දිවි ලෝකෙට යනවා. දිවි ලෝකෙ නොඑක් නොඑක් තැන් පෙන්නනවා. මේක තමයි සිළුමිණි සෑය. මේක තමයි ශක්‍ර දෙවියන්ගේ විමානය. මේ තමයි 33 දෙනෙක් වූ රජදරුවන්. මේ තමයි ශක්‍ර දෙවියෝ කියලා හඳුන්වලා දෙනවා. ශක්‍ර දෙවියන්ව හඳුන්වලා දෙනකොට ශක්‍ර දෙවියෝ කියනවා, ස්වාමීනි මෙතුමා අපි ගැන නොදන්නවා වුණාට මේ දිවි ලෝකේ නම් මෙතුමාව ප්‍රසිද්ධයි. ස්වාමීනි මේ වටේට දෙවිවරු රැස් වෙලා මේ බලන්නේ සුළුගුළු උපාසකතුමා කියලා කියන්නේ කාටද කියලා. මේ දිවි ලෝකේ සුළුගුළු උපාසකතුමා මේ තරමටම ප්‍රසිද්ධයි. එහෙනම් අපිත් අඩුපාඩුවක් හදාගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. සමහර දෙනෙක් මේ පින්කම් කරලා බොහෝ කැමැත්තක් තියෙනවා නම සටහන් කරන්න. නමුත් පින්වත්නි අපට මේ රටේ පින්කම කරන තැන නම අමුතුවෙන් සටහන් කරන්න අවශ්‍ය නැහැ. අපි හරි ශ්‍රද්ධාවකින් පින්කම කළා නම් පින්වත්නි මෙහි පින්කම කරනකොට දිවි ලෝකයේම මේ පින්කම ප්‍රසිද්ධ වෙනවා. මේ සුළුගුළු උපාසකතුමාගේ මේ මහා පුණ්‍ය කර්මය මුළු දිවි ලෝකයේම පින්වතුනි ප්‍රසිද්ධ වෙලා. දිවි ලෝකෙම දෙවිවරු දන්නවා සුළුගුළු කියලා උපාසකතුමෙක් ලංකාවේ මේ වගේ පින්කමක් කරනවා කියලා. මුළු දිවි ලෝකේ දෙවිවරුම උපාසකතුමා දිවි ලෝකයට ආවම උපාසකතුමාව බලන්න ආවා. ඒ වෙලාවේ උපාසකතුමා මනුෂ්‍ය ලෝකයට ආවම ශක්‍ර දෙවියෝ උපාසකතුමා නමින් සප්ත රතනයක් පුරෝපු නැවක් එවනවා. නැව ගන්න පුළුවන් උපාසකතුමාට විතරයි. මම මේ කතාවෙන් සඳහන් කළේ ඒ විදියට දෙවිවරු හොඳ වැඩ කරන අයට පින්වත්නි උපකාර කරනවා. හැබැයි උපකාර කරන්නේ කොහොමද කියලා කෙනෙක් ධාර්මිකව ව්‍යාපාරය කරනවා නම් මුලින් බාධාවල් ඇති වෙන්න පුළුවන්. නමුත් හරියට පින්වත්නි හරියට තමන්ගේ ව්‍යාපාරය කරනවා නම් දෙවිවරු ඇවිල්ලා මේ ව්‍යාපාරයට අනුග්‍රහ කරනවා. හැබැයි සත්පුරුෂව යහපත්ව කරනවා කියලා දෙවියන්ට දැනෙන්න ඕන. දෙවියන්ට උපකාර කරන්න බැහැ කියලා කිසිම තැනක සඳහනක් නැහැ. දෙවිවරු පින්වතුනි අපට උපකාර කරනවා. නමුත් උපකාරය කරන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. සමහරලාට මැරෙන්න යන අවස්ථාවක් බේරලා යම් තුවාලයක් වගේ කරලා නවතින්න පුළුවන්. සමහර වෙලාවට යම් කිසි ආකාරයකට දරුණු කරදරයක් වෙන එක නතර වෙන්න පුළුවන් මොනවා හරි ක්‍රමයකින්. නමුත් අපි දන්නේ නැහැ මේක දෙවිවරු කරපු අනුග්‍රහයක් කියලා. නමුත් යහපත්ව ජීවත් වෙනවා නම් පින්වත්නි දෙවිවරු අපට අනුග්‍රහ කරනවා. ඒ වගේ කතා බොහෝ ප්‍රමාණයක් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්වත්නි වැරදි කරන මිනිසුන්ට දෙවිවරු දඬුවම් කරනවා. එහෙම අවස්ථාවලුත් ඕන තරම් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එක ජාතකයක සඳහන් කරනවා සංකිච්ඡ ජාතකයේ කියලා. අපේ භාග්‍යවතුන් වහන්සේ දවසක් දේශනා කරනවා
අපේ මුගලන් මහරහතන් වහන්සේ එක්තරා ආත්ම භාවයක පිසවච්ච කියලා තාපසෙක් වෙලා උපදිනවා. මේ තාපසතුමා උපන්න රටේ රජතුමාගේ උයන එක්තරා කාලයක වැඩ වාසය කරනවා. මේ රටේ රජතුමාගේ ළඟ සේවය කරපු එක්තරා අන්තఃපුර වාසී කාන්තාවක් යම් වරදක් නිසා ඇයව රජවාසලෙන් නිරපනවා. ඇය රැකියාව අහිමි වෙලා රජවාසලෙන් එනකොට මුණ ගැහෙන්නේ මේ තාපසතුමාව. ඒ කාලේ රටේ මිනිසුන්ගේ ළඟ මතයක් තිබුණා මේ වගේ ශ්‍රමණයෙක් දැක්කොත් ඒක අසුබ ලකුණක් කියලා. ඒ නිසා මේ කාන්තාව මොකද කළේ? අසුබ දෙයක් දැක්ක කියලා හිතලා කෙල ගැහුවා. පින්වත්නි, මේ කාන්තාව නිවසට ගිහිල්ලා ඉන්නකොට පහවදා උදේ රජවාසලෙන් ලියුමක් එනවා නැවත රැකියාවට එන්න කියලා. ඔහොම කාලයක් යනකොට රජවාසලේ හිටපු එක්තරා පොරෝහිතවරයෙකුටත් ඔය වගේම වරදක් වෙලා රජවාසලේ නිරපනවා. පොරෝහිතතුමා ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා අන්තఃපුර වාසී කාන්තාවකටත් දවසක් රස්සාව අහිමි වුණා. කොහොමද දන්නේ නැවත රස්සාව ගත්තේ? අහගන්න ඕනේ කියලා හිතලා ඒව හම් වෙලා කාරණාව විමසනවා. එතකොට කියනවා විශේෂ දෙයක් නෑ. හැබැයි එදා මම රජවාසලෙන් එළියට යනකොට උයනේදී මෙන්න මෙහෙම දෙයක් නම් සිද්ධ වුණා. සමහරලාට ඒ නිසාද දන්නේ මට නැවත රස්සාව ලැබුණේ. දැන් මේ පොරෝහිතතුමත් ගිහිල්ලා කෝකටත් කියලා අර තාපසතුමාව හොයාගෙන තාපසතුමාගේ ඇඟට කෙල ගැහුවා. ඊට පහුවෙනිදම පොරෝහිතතුමාගේ ගෙදරටත් ලියුමක් එනවා නැවත රස්සාවට රැකියාවට වාර්තා කරන්න කියලා. දැන් මේ දෙන්න අතර විශ්වාසයක් ගොඩ නැගුණා. යම්කිසි ප්‍රාර්ථනාවක් යම්කිසි දෙයක් Tamanට ලබා ගන්න ඕන නම් මේ තාපසතුමාට කෙල ගැහුවොත් ඒක ඉෂ්ට වෙනවා කියලා. දවසක් රටේ රජතුමා යුද්ධයකට යන්න ගියා. මේ දෙන්නම ඇවිල්ලා රජතුමාට මේ කාරණාව කිව්වා. මහරජ, අපි අතරේ මෙන්න මෙහෙම විශ්වාසයක් තියෙනවා. දැන් මේ විශ්වාසය මොන වගේද? හරියට සමහර දිනෙක බාර වෙලා යන්නේ. සමහර දිනෙක පූජාවල් පවත්වන්නේ. ආන් ඒ වගේ විශ්වාසයක් තමයි දැන් මේ දෙන්න අතර ගොඩ නැගිලා තියෙන්නේ. ඒ වෙලාවේ රජතුමාටත් කියනවා මහරජ, අපි දෙන්නට නැවත රස්සාව ලැබෙන්නේ මෙන්න මේ නිසායි කියලා විශ්වාසයක් තියෙනවා. ඔබතුමත් කෝකටත් මේ දේ කරලා යන්න. ඒ වෙලාවේ රජතුමයි රාජපුරුෂයෝයි සියල්ලෝම ගිහිල්ලා අර තාපසතුමාට කෙල ගැසුවා. බොහෝ පිරිසක් එකවර කෙල ගැසපු නිසා තාපසතුමාව අපවිත්‍ර වුණා. නමුත් ඉවසීම කියන එක මනා ලෙස ප්‍රගුණ කරලා හිටපු නිසා කිසිම කෙනෙකුට විපත්තියක් කරන්න ඉඩක් ලැබුණේ නැහැ. දැන් රජතුමා යුද්ධෙට ගියා. යුද්ධ ජයග්‍රහණය කරා. දැන් මුළු රටේම මිනිස්සු තුළ විශ්වාසයක් ගොඩ නැගුණා. මේ තාපසතුමාට කෙල ගැසුවොත් ඒක සම්පත්තියක් ඇති කරවනවා කියලා. නමුත් මේ තාපසතුමාට උපස්ථාන කරපු එක්තරා පොරෝහිතවරයෙක් හිටියා. පොරෝහිතතුමා මේ කාරණාව දැනගෙන ඇවිල්ලා තාපසතුමාව අරගෙන ගිහිල්ලා පිරිසිදු කරලා නහවලා ඇඳක වතුරවලා වැතිරිලා ඉන්න මේ තාපසතුමාගෙන් අහනවා ස්වාමීනි, කරපු වරදට මොකද්ද අපි දැන් කරන්න ඕන කියලා. මොකද පොරෝහිතතුමා දන්නවා තාපසවරයෙකුගේ ළඟ තිබෙන බලය. යම් ධානලාභී තාපසවරයෙක් පින්වත්නි යම් කිසි දෙයක් හිතලා ඇසිපිය ගැහුවොත් මේ දේ විනාශ වේවා, මේ දේ ගිනිගනිත්වා, මේ දේ පිපිරේවා කියලා
ඇසිපිය ගැහුවොත් ඇස් දෙක වහන්ඩ විතරයි ප්‍රමාද වෙන්නේ පින්වත්නි ඒ දේ සිද්ධ වෙනවා. ඒ තරම් බලයක් තිබෙනවා ධානලාභී ඍෂිවරයෙකුට. දැන් මේ පුරෝහිතතුමා එක දන්න නිසා ඍෂිවරයාගෙන් අහනවා ස්වාමීනි මොකද්ද දැන් කරන්න ඕන කියනවා රජතුමා ප්‍රධාන පිරිසට ඇවිල්ලා සමාව ගන්න කියන්නේ. ඒ වෙලාවේ පින්වත්නි රජතුමාට මේ කාරණාව කිව්වට රජතුමා පිළිගත්තේ නැහැ. මොකද Tamanට විපත්තියක් නෙවෙයි සම්පත්තියක් නෙවුනේ. රජතුමා ගණන්වත් ගත්තේ නැහැ. නැවතත් ඇවිල්ලා පුරෝහිතතුමා අහනවා ස්වාමීනි මොකද දැන් අපි කරන්න ඕන? කියනවා පුරෝහිතතුමනි මේ වෙනකොටත් දිව්‍ය ලෝකයේ මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරනවා. අර මං කලින් මතක් කළා වගේ දැන් සුධර්මා දිව්‍ය සභාවේ දෙවිවරු එකතු වෙලා මේ කරපු අපරාධයට මොකද්ද අපි දෙන දඬුවම කියලා කතා කරනවා. ඊළඟට කියනවා තාපසතුමා පුරෝහිතතුමාට කියනවා පුළුවන් තරම් මේ රටින් දින 7ක් ඇතුළත පිට වෙන්න. පුරෝහිතතුමා තමන්ගේ ගෙදර අයටත් කියනවා ගෙදර අය මේක ගණන් ගන්නෙත් නෑ. අම්මා විතරයි පුරෝහිතතුමාගේ මේක ගණන් ගන්නේ. අම්මත් එක්ක රටින් පිට වෙනවා. දින 7ක් දෙවිවරු එකතු වෙලා මේ කාරණාව වාද කරනවා. සමහර පිරිස කියනවා සමහර පිරිස කියනවා අපි අර අන්තපුර කාන්තාව මරමු. සමහර පිරිස කියනවා අර පුරෝහිතතුමාවයි කාන්තාවයි දෙන්නම මරමු. සමහර අය කියනවා රජතුමාව මරමු. අවසානයේ තීරණයකට ආවා නේ අපි මුළු රටම විනාශ කරමු කියලා. දින 7කට පස්සේදී කොහොමද රටේ මිනිසුන්ව විනාශ කළේ? සමහර මිනිස්සු ගෙවල් ඇතුලේ වාසය කරන්නේ. ඉතින් දෙවිවරුන්ට ඕනකමක් ඇති වුණා ගෙවල් වල ඇතුලේ ඉන්න පිරිස එළියට ගන්න. ඒකට මොකද කළේ? දෙවිවරු කහවණු වැස්සක් වැස්සෙව්වා. කහවණු ලබා ගන්න මිනිස්සු ගෙවල් වලින් එළියට ආවා. හැබැයි රජවරුයි සිටුවරුයි එළියට ආවේ නෑ. මොකද රජවරුන්ටයි සිටුවරුන්ටයි කහවණු ඕන තරම් තියෙන නිසා. ඊළඟට රජවරු සිටුවරු එළියට ගන්න ඕන කමට දිව්‍ය ආභරණ වැස්සක් වැස්සෙව්වා. ඒ වෙලාවේ රජවරු සිටුවරුත් එළියට ආවා. තුන්වෙනි වතාවේ ආයුධ වැස්සක් වැස්සෙව්වා. මුළු ජනතාවම ඒකට කැපිලා මරණයටපත් වුණා. හතරවෙනි අවස්ථාවේ පින්වත්නි පස් වැස්සක් පැහැලා මුළු රටම පින්වත්නි පොළොවට යට වුණා. දෙවිවරු මේ විදියට මිනිසුන්ට දඬුවම් කළා. ඒ වගේ අවස්ථාවල් ධර්මයේ නොඑක් තැන්වල සඳහන් කරනවා. අපේ ධර්මයේ එක තැනක තියෙනවා කේලිසීල ජාතකී කියලා ජාතකයා. එක රටක කේලිසීලක රජෙක් ජීවත් වෙනවා. මේ රජතුමාගේ විනෝදාංශයක් තිබුණා වැඩිහිටියන්ට විහිළු කරලා සතුටු වෙන්න. මොනවද කරන විහිළු? වැඩිහිටියන්ට ටොකු අනිනවා. වැඩිහිටියෝ යනකොට දණ්ඩක් අරගෙන මේ දෙකලවල අතරින් දණ්ඩ දාලා යනකොට වට්ටවනවා. වාඩි වෙනකොට පුටු වදිනවා. මෙන්න මේ වගේ වැඩිහිටියන්ට කරදර කරලා සතුටු වෙනවා. දැන් රටේ රජතුමාගේ මේ ක්‍රියාව රටේ ජනතාවත් පුරුදු වුණා. රටේ ජනතාව අකුසල කර්මයක් කරන නිසා ශක්‍ර දෙවියෝ දවසක් බලනකොට දිව්‍ය ලෝකෙට එන්නේ දෙවිවරු අඩුයි. හොයලා බැලුවා අධාර්මික රජෙක් රට පාලනය කරනවා. ඒ වෙලාවේ ශක්‍ර දෙවියෝ මහලු කෙනෙකුගේ වේශයක් මවාගෙන තමන්ගේ රථයට නැගලා කිරිවල උඩ දැකලා තියෙනවා ඔබ මුහුන් කියලා කොටසක් තියෙනවා. ආන්නේ කොටස අරගෙන හට්ටි කිහිපයකට දාගෙන රජතුමා ගමන් කරන රථයෙන් ඉදිරියෙන් ගමන් කරනවා. ඒ වෙලාවේ මහලු අය දුර්ලභ නිසා මොකද සියලු මහල්ලු හැංගෙනව රජතුමා එළියට එනකොට. මහල්ලෙක් දැක්ක අල්ලපියෝයි මහල්ලා කියලා මහල්ලාගේ පස්සෙන් යනවා. ශක්‍ර දෙවියෝ තමන්ගේ රථය මදදුරක් ඉදිරියට ගිහලා ආපස්සට හරවලා රජතුමාගේ රථයට උඩින් ගමන් කරනවා. ගමන් කරන ගමන් අර ගෙනාපු මුහුන් හට්ටි ටික
රජතුමාගේ ඇඟට දානවා. දාලා තමන්ගේ ආයුධය අරගෙන ශක්‍ර දෙවියෝ අහස ඉඳගෙන හිසට දික් කරලා කියනවා ආයිමත් වැඩිහිටියෙකුට කරදර කරලා තිබුණොත් මන් නුඹේ හිස හත් කඩකට පල්ලනවා කියලා. හැබැයි එතෙන් පටන් රජතුමා ධාර්මික වුණා. මෙන්න මේ වගේ අවස්ථාවල් ගණනාවක් පින්වතුනි අපේ ධර්මයේ තියෙනවා. එදායි රට පාලනය කළපු කේලිසිරි රජතුමා කවුද දන්නවද? අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේදී ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ උසින් කුඩයි. අපේ පින්වතුන්ට මතක ඇති උන්වහන්සේ මිහිරි හඬින් ධර්මදේශනා පවත්වන්න භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබපු තෙරුන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේගේ නම ප්‍රකට වෙලා තිබුණට රූපය ගැන ප්‍රකට වීමක් නැහැ. නොඑක් පළාත්වල භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගෙන් බණ අහන්න භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න පන්සලට එනවා. හැබැයි එනකොට ලකුණ්ඨක බද්දිය හාමුදුරු ඉස්සරහා හිටියොත් දකින්නේ කුඩා හාමුදුරු නමක් ඉන්නවා කියලා හිතලා අර එන භික්ෂුන් වහන්සේලා මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේව ළඟට අරගෙන කුඩා සාමණේරයෙක් යයි කියලා හිතලා දැන් අපි කුඩා ළමුන් දැක්කම කරන විහිළු තියෙනවනේ. කණෙන් අදිනවා, නහයෙන් අදිනවා, කන් දෙකෙන් අල්ලලා උඩ දානවා. එහෙම නැත්නම් ළඟට අරගෙන ටොකු අනිනවා. ඒතකොට මෙන්න මේ කියන හැම ආකාරයකින්ම ලකුණ්ඨක බද්දිය හාමුදුරන්ට අර භික්ෂුන් වහන්සේලා කරදර කරා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා අහනවා අර භික්ෂුන් වහන්සේලා ස්වාමීනි අපි ආවේ අර මිහිරි හඬින් බණ කියන හාමුදුරන්ගෙන් බණක් අහලා යන්න. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා අර නුඹලා එනකොට විහිළු කරලා ආවේ කුඩා සාමණේරයෙක් කියලා. අන්න ඒ තමයි ලකුණ්ඨක බද්දිය කියලා කියන්නේ. මේ භික්ෂුන් වහන්සේලා කම්පාවටපත් වෙලා ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ ළඟට ගිහලා දෙපා අල්ලගෙන වැඳලා සමාවයි දිනවා. ස්වාමීනි අපි නොදැනගෙන ඔබ වහන්සේට කරදර කරේ. නමුත් උන්වහන්සේ ඉවසුවේ ඇයි? රහතන් වහන්සේ නමක් නිසා. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි ඇයි මෙවන් උත්තමයන් වහන්සේ නමකට මේ වගේ කරදර කරන් අපට හිතක් පහළ වුණේ? එතකොට කියනවා එදා අර කේලිසීල කියලා රජ වෙලා හිටියේ මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ එදා වැඩිහිටියන්ට කරදර කරපු නිසා තමයි අද මේ විදියට මේ කර්ම විපාකයක් හැටියට මේ හාමුදුරු ගෙවන්නේ. ඉතින් මම මේ කතාවේ අවසානයේටම සඳහන් කළේ මම කලින් සඳහන් කළා මේ දෙවිවරු වැවිලා මනුෂ්‍ය ලෝකයට මිනිසුන්ට සමහර අවස්ථාවල් වලදී ඔය වගේ විපත් ඇති කරනවා. දඬුවම් කරනවා. ජාතක පාළියේ තියෙන කන්න ජාතකය. මේ කන්න ජාතකයේදී කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී කාලයක් යනකොට ශාසනය තුල සිව්වනක් පිරිස අතරෙම දුසිල්වත් පිරිස බලවත් වෙන පටන් ගත්තා. 21 යනේසෙනින් ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා සිල් කඩන ගිහි පිරිස මෙන්න මේ පිරිස වර්ධනය වෙන්න පටන් ගත්තා. ශක්‍ර දෙවියෝයි මාතලේ දිව්‍ය පුත්‍රයයි මනුෂ්‍ය ලෝකෙට එනවා. මාතලේ දිව්‍ය පුත්‍රයා දරුණු බල්ලෙකුගේ වේශයක් මවාගෙන. කොයිතරම් දරුණුද කියලා කියනවා නම් බල්ලගේ දත් කෙසෙල් ගෙඩියක් තරම් විශාලයි. මුහුණ දැක්කම ඕනම කෙනෙකුට බියක් ඇති වෙනවා. කොයිතරම් බියක් ඇති වෙනවද කියලා කියනවා නම් බියේ බලවත්කම කියනවා ගර්භණී මාතාවක් මේ බල්ලව දැක්කොත් දරුව ප්‍රසූත වෙනවා කියලා. ඒ තරම් බයක් ඇති වෙනවා. මේ බල්ල රජතුමාව දැක්කම රජතුමා වහාම ගිහිලා දොර වහගත්තා නගරේ. නමුත් බල්ලා විශාල රියන් ගණනාවක් උස ප්‍රාකාරයෙන් ඇතුළට පනිනවා. ඉතින් රජතුමාගේ ළඟට ගිහිල්ලා බල්ල ඉන්නකොට ශක්‍ර දෙවියෝ දැන් වෙනත් වේශයක් මවාගෙන ඇවිල්ලා තියෙන්නේ. ශක්‍ර දෙවියන්ගෙන් අහනවා රජතුමා මේ බල්ලට මොනවද අපි දෙන්න ඕන? කියනවා මේ බල්ලා බඩගිනි වෙලයි මේ කෑ ගහන්නේ. එතකොට මාලිගාවේ තිබිච්ච සියලුම ආහාර ටික දෙනවා.
බල්ලා එක බත් පිඟානකට ලැබිච්ච ආහාරයක්සේ මාලිගාවේ තිබිච්ච සියලුම ආහාරයක මොහොතින් අනුභව කරනවා. නමුත් ඒත් කෑ ගහනවා. එතකොට අහනවා දැන් මොනව ඉල්ලලා දඬන්නේ? චක්‍රදෙවියෝ කියනවා බල්ලගේ කුසගින නිවන්න නම් තියෙන්නේ එකම එක කාරණාවයි. ඒ තමයි දුසිල්වත් භික්ෂුන් වහන්සේලායි දුසිල්වත් ගිහි පිරිසයි අනුභව කරන්න ඕන. 60000ක් මේ සිව්වනක් පිරිස හිටිය මේ ශාසනය වෙනකොට. ඒ වෙලාවේ දුසිල්වත් පිරිස හොයාගෙන යනවා. මොන වගේ පිරිසද? 21 යනේසරින් ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා. ඊළඟට අපිට ධනිය දෙන්න අපි නුඹල වෙනුවෙන් යාඥා කරන්නම්. එහෙම කියන පිරිසක්. ඒ පිරිසත් දුසිල්වත් පිරිසක් හැටියට හඳුන්වලා තියෙන්නේ. අපි දෙවියන් වෙනුවෙන් නුඹල වෙනුවෙන් අපි යාඥා කරන්නම් අපට මුදල් ගෙනල්ලා දෙන්න. ආන්නේ පිරිසයි. ඊළඟට වයෝවෘද්ධ දෙමව්පියන්ට නොසලකන දරුවෝයි වැඩිහිටියන්ට නිගරු කරන පිරිසයි ආචාර්යවරුන්ට අගෞරව කරන පිරිසයි මෙන්න මේ කියන්නා වූ කරුණු ගණනාවක් යටතේ ඉන්න පිරිසව අනුභව කරන්න මේ බල්ල කෑ ගහනවා. නමුත් බියටපත් වෙලා මුළු රටේම මිනිස්සු එදා ධාර්මික වෙලා තියෙනවා. කන්න ජාතකයේ සඳහන් කරනවා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ එතෙන් පටන් අවුරුදු 1000ක් ඉස්සරහට පැවිදිලා තිබුණලු. මම මේ කාරණාවල් ටික ඔබට මතක් කළේ මෙන්න මේ විදියට දෙවිවරු මිනිසුන්ට විපත් ඇති කරනවා. ඒ වගේම තමයි දෙවිවරු මිනිසුන්ට උපකාරත් කරනවා. දැන් මේ පලෝක සූත්‍රයේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ බ්‍රාහ්මණය මේ ලෝකේ මිනිසුන්ගේ අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි කියන මේ කෙලෙස් ධර්ම බලවත් වෙනකොට දෙවිවරු මිනිසුන්ගේ පාලනය අතට අරගෙන සමහර මිනිසුන්ව විනාශ කරනවා, සමහර මිනිසුන්ව රැකගන්නවා. රැකගන්න අවස්ථාවලුත් තියෙනවා. අපේ මේ විකොතට මතක ඇති බැමිණිතියා සාගතිය. වලගම්බා රජතුමාගේ රාජ්‍ය කාලේ සිදුවෙච්ච සාගතයක්. අවුරුදු 12ක් මේ රටේ තිබුණා. ඇයි මේ බැමිණිතියා සාගතය ඇති වුණේ? බ්‍රාහ්මණ තිස්ස කියලා එක්තරා මිත්‍යා දෘෂ්ටික පාලකයෙක් මේ රටේ පාලනය කරා. මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙච්ච නිසා පින්වත් ඒ කාලේ දෙවිවරුන්ට මේ ලංකාවට ඇවිල්ලා අනුග්‍රහ කරන්න බැරි වුණා. ඒ කාලේ සමහර රහතන් වහන්සේලා සමහර භික්ෂුන් වහන්සේලා ඉන්දියාවට වැඩම කළා. ඊළඟට සමහර භික්ෂුන් වහන්සේලා වීරියෙන් ලංකාව ඉඳගෙන මේ ධර්මය ආරක්ෂා කළා. දෙවිවරු ඇවිල්ලා රහතන් වහන්සේලාට කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා ওই රටේ ඉන්න නිසා අපට උපකාර කරන්න බෑ. ස්වාමීනි ඔබ වහන්සේලා පවුරු බැඳන් මහ මුහුදට වඩින්න අපි ඔබ වහන්සේලාව රැක බලා ගන්නම් කියලා. එහෙනම් ඒ කාරණාවිනුත් ඔප්පු වෙනවා දෙවියන්ටත් උපකාරයක් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා. මොකද ඒ සීමාව? මිනිසුන්ගේ අකුසල කර්ම බලවත් වුණොත් දෙවියන්ට උපකාර කරන්න බෑ. යම් විනාශයක් වෙනවා නම් ඒ දිහා දෙවිවරු බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. දෙවියන්ට උපකාරයක් කරන්න පුළුවන් මොන අවස්ථාවකදීද පින්වත්නි මිනිස්සු සිල්වත් වෙන්න පටන් ගත්තොත් පමණයි. මිනිස්සු සම්මාදිට්ඨික වෙන්න පටන් ගත්තොත් පමණයි. සම්මාදිට්ඨික පිරිසට විතරයි දෙවියන්ට පින්වතුන් ඇවිල්ලා අනුග්‍රහයක් කරන්න පුළුවන්. සිල්වන්ත පිරිසට විතරයි දෙවියන්ට ඇවිල්ලා අනුග්‍රහයක් කරන්න පුළුවන්. පින්වත්නි අද අපි දන්නවා ලෝකේ දරුණු භයානක වසංගතයකට අපි හැමදිනම මුහුණ පාලා සිටිනවා. මේ කාරණාව පිළිබඳ නොඑක් අර්ථකථනයන් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි පැහැදිලිම එක අර්ථකථනයක් කරන්න පුළුවන්. ඒ තමයි මිනිස්සුන්ගේ අධාර්මිකත්වයේ වැඩි වෙච්ච නිසා තමයි මේ වගේ වෙසනයන් මේ ලෝකේ ඇති වෙන්නේ. හැබැයි එක දෙයක්
අපේ මේ පින්වතුන්ට සිහිපත් කරන්න ඕන මේ ව්‍යසනය අතීතයේ දුසිල්වත් මිනිසුන්ට විරුද්ධව ආපු ව්‍යසනයන් තරම් භයානක නෑ. දැන් අතීතයේ අහිවාත කියලා රෝගයක් අපි අහලා තියෙනවා. අහිවාත රෝගයේ ස්වභාවය මොකද්ද? එක විස දුමක් තියෙනවා. වාතලයට ඒ විසදුම මුසු වෙලා ඒ විෂ දුම මිනිසුන් ඇඟේ වදිනවා. වදිනකොටම මරණයටපත් වෙනවා. හරියට මොනතරම් විෂද කියලා කියනවා නම් සර්ප විෂ තරම් ඒ විසක් තියෙනවා. ඒ නිසා තමයි අහිවාත කියලා ඒ රෝගය හඳුන්වන්නේ. සර්ප විෂ තරම් බලවත් වාතයක්. ඉතින් ඒ මට්ටමට පින්වතුනි මේ ව්‍යසනය බලවත් වෙලා නැහැ. හැබැයි ඒකෙන් ඔබ කල්පනා කරන්න එපා මේ ව්‍යසනය සාමාන්‍ය ව්‍යසනයක්. සමහර වෙලාවකට නොබෝත් කාලයකින් මේ ව්‍යසනය පින්වතුනි මේ ලෝකේ පාලනය වෙයි. හැබැයි මේ ව්‍යසනයෙන්වත් ඔබත් මමත් පාඩමක් ඉගෙන ගන්නේ නැතුව ධාර්මික උනේ නැති වුණොත් ඉදිරියට මීට වඩා පින්වත්නි භයානක ව්‍යසනයන් මේ ලෝකෙට එන්න පුළුවන්. මීට වඩා ප්‍රබල ලෙස මිනිසුන්ට බලපාන ව්‍යසනයන් නොබෝ කාලයකින්ම මේ මිනිසුන්ට විරුද්ධ වෙන්න පුළුවන්. අපි හරියට ධාර්මික නොවුනොත් දෙවියන්ටවත් පින්වතුනි අපිව රැක බලා ගන්න බැහැ. මොකද දැන් අපේ ධර්මයේ සඳහන් කරලා තිබෙනවා දෙවිවරු මේ ලෝකේ ජීවත් වෙනවා කියලා. ඉතින් සමහර දිනෙක හිතනවා ඒ දෙවිවරු ඉන්නවා නම් ඇයි අපිට පේන්නේ නැත්තේ කියලා. පින්වත්නි දෙවිවරු කියලා කියන්නේ අපි වගේ හිතන පිරිසක් නෙමෙයි. දෙවිවරු කියලා කියන්නේ නිතරම මනුෂ්‍ය ලෝකයට එන යන පිරිසකුත් නෙමෙයි. මනුෂ්‍ය ලෝකෙට එනවනම් දෙවිවරු එන්නේ යහපත් මිනිසුන්ට උපකාර කරන්නත් වැරදි කරන අයට දඬුවම් දෙන්නත් උන්වහන්සේලාට මේ ධාතුන් වහන්සේලා වන්දනා කරලා පිනක් දහමක් කරගන්නත් පමණයි. හැබැයි උන්වහන්සේලා ප්‍රකට වෙන්න මිනිස්සුන්ගේ අතරට එන්නේ නැහැ. හැබැයි විශේෂයෙන්ම මේ කාලේ නම් කොහොමවත් එන්නේ නැහැ කියලා සඳහන් කරන්න පුළුවන්. ඇයි? විශේෂයෙන්ම අපේ ලංකාවේ ගත්තත් මිනිසුන්ගේ ශ්‍රද්ධාව අඩුයි. මම උදාහරණයක් ඔබට කියන්න. අපි හිතමු රුවන්වැලි මහා සෑය ළඟ පිරිසක් ඉන්නවා. රුවන්වැලි මහා සෑයට පින්වත්නි නිතරම දෙවිවරු වැඩම කරනවා. මේ මොහොත වෙනකොටත් සම්මාදිට්ඨික දෙවිවරු සුද්ධාවාස බ්‍රහ්මලෝකවාසී බ්‍රහ්මීන් වහන්සේලා ඔය කියන රුවන්වැලි මහා සෑයට වැඩම කරනවා. අපේ ධර්මයේ සඳහන් කරලම තියෙනවා මේ මොහොත වෙනකොටත් පින්වත්නි රහතන් වහන්සේලා අනාගාමීන් වහන්සේලා ඔය මහා සෑය ඇතුළේ ඉඳගෙන පිරිත් සජ්ජායනා කරනවා කියලා. හැම මොහොතකම රහතන් වහන්සේලා ඔය මහා සෑය ඇතුළේ පිරිත් සජ්ජායනා කරනවා. ඒක අපේ මහාවංශයේ සඳහන් කරලා තිබෙනවා. එකම එක රජ කෙනෙක් තමයි ඒ කාරණාව S2 දැකලා තියෙන්නේ. හැබැයි කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි ඉතින් එහෙනම් අපට පේන්නේ නැත්තේ? ඇයි අපිට බලන්න බැරි? මම බලන්න බැරි හේතුව මොකක්ද කියලා ඔබට උදාහරණයකින් කියන්නම්. අපි හිතමු ওই මහා සෑයේ බලවත්ම උත්තමයන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට තමයි ගරු කරන්න ඕන. හැම කෙනෙක්ම භාග්‍යවතුන් වහන්සේට තමයි මුල් තැන දෙන්න ඕන. නමුත් සමහර වෙලාවට හාමුදුරුවෝ නමක් ওই මහා සෑයට වැඩම කළොත් සමහරලාට අපි දැකලා තියෙනවා ඒ හාමුදුරුවන්ට වඳිනවා මහා සෑයට පිටුපාගෙන. එතකොට කාටද පිටුපාලා තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේට. එතකොට වඳින කෙනා කොච්චර පවක් කරගත්තද? භාග්‍යවතුන් වහන්සේට ගරු කිරීමක් නැහැ එතන. දැන් ඔය විදියට ගත්තොත් අපි හිතමු ඔන්න මහා සෑයේ පිරිසක් ඉන්නකොට
දෙවි කෙනෙක් පහළ වෙනවා. මිනිසුන්ටත් පේනවා. බැරි වෙලාවක්වත් දැන් මේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ශ්‍රද්ධාවත් එක්ක මහා සෑය ළඟ දෙවි කෙනෙක් පහළ වුණොත් මිනිස්සු වඳින්නේ කාටද? මිනිස්සු සාදුකාර දෙන්නේ කවුරු දිහා බලාගෙනද? භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙනද? අර පහළ වෙච්ච දෙවියන් දිහා බලාගෙනද? පළවෙනි තැන දෙන්නේ කාටද? භාග්‍යවතුන් වහන්සේට නෙවෙයි දෙවියන්ට. පින්වත්නි, එහෙමනම් ඔබ කල්පනා කරලා බලන්න, දෙවිවරු පින්වතුනි අකුසල කර්මය කරගන්න මේ මිනිසුන්ට තමන්ව පෙන්නයිද? හැබැයි මිනිසු ශ්‍රද්ධාව හරියට වර්ධනය කරගත්තු. ආන් ඒ විලාවට දෙවිවරු අපිට පෙනේ. කොහොම ශ්‍රද්ධාවක්ද? තෙරුවන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරගත්තෝ. බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතයේ පළවෙනි තැන දෙනවායි කියන කාරණාව මෙන්න මේ මට්ටමට ශ්‍රද්ධාව බලවත් කරගත්තොත් ආන්න එදාට පින්වත්නි දෙවිවරු අපිට පෙනේ. සම්මාදිට්ඨික වුණොත් ඒ සම්මාදිට්ඨිකයට දෙවිවරු පෙනේ. නැත්තම් දෙවියන්ට පේන්න කිසිම අවශ්‍යතාවයක් පින්වත්නි නැහැ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහය තැන්පත් වෙලා තියෙනකොට ඒ දේහය වන්දනා කරන්න බොහෝ පිරිස එතනට ආවා. එක්තරා රේවතී කියලා උන්වහන්සේගේ ශ්‍රාවිකාවක් රත්තරන් මල් 4ක් හදාගෙන උන්වහන්සේගේ දේහයට පූජා කරන්න යනකොට වැටිලා මිනිසුන්ට පෑගිලා මරණයටපත් වුණා. පින්වත්නි, ඒ වෙලාවේ මේ කාන්තාව ගිහිලා උපන්නේ දිවි ලෝකේ මහේශාක දෙවියෙක් වෙලා යොදුන් ගණනාවක් උස විශාල විමානයක් එක්ක උපදිනවා. ඒ වෙලාවේ දිව්‍යාංගනාව තමන් කරපු පුණ්‍ය කර්මයේ දැකලා නැවතත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහය තැන්පත් වෙලා තිබෙන ස්ථානයට පැමිණෙනවා. හරියට මිනිසුන්ට පෙන්ලා තිබුණා කියලා කියන්නේ මොන වගේද? තවත් සූර්යයෙක් අහසේ පෑවුවා වගේලු. හැබැයි ලං වෙනකොට තමයි දැනගත්තේ නෑ මේ දිවි විමානයක් කියලා. ඉතින් අර මිනිස්සු සාරිපුත්ත මහරහතන් වහන්සේට වඳින එක නතර කරලා අර දිව්‍යාංගනාවට වැන්දේ නේ. දිව්‍යාංගනාව මනුෂ්‍ය ලෝකෙට බැහැලා මිනිස්සු අතරින් ගිහිලා නැවතත් උන්වහන්සේගේ දේහයට වඳින ගමන් මිනිසුන්ට කියනවා මේ මහා උත්තමයන් වහන්සේට වඳිද්දී රේවතී වෙලා හිටපු මමයි මේ දෙවියෙක් වෙලා ඉන්නේ. මම මෙහි මෙනකොට මරණයටපත් වෙලා මම මේ ලෝකේ දිවි ලෝකේ උපන්නා. පින්වත්නි, එතකොට මිනිස්සු ගිහිල්ලා අර දිව්‍යාංගනාවට වැඳ හිටියේ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහෙටමයි වැඳේ. මම මේ උදාහරණයෙන් ඔබට කිව්වේ පින්වත්නි, අද දෙවිවරු අපට පේන්නේ නැති ආන්ගේ කාරණාව නිසා. නැත්තම් දෙවිවරු පින්වත්නි අපට බොහෝ සෙයින් උපකාර කරනවා. හැබැයි අපේ සීලය යහපත් කොට පවත්වා ගන්නට ඕන. සිල් රකින්න පිරිසට දෙවිවරු උපකාර කරනවා කියන එක හොඳට පැහැදිලි වෙනවා. දවසක් පින්වත්නි, දුර්භික්ෂ කාලයක එක්තරා හාමුදුරුවෝ නමක් ගහක් යට වැඩ ඉන්නවා. මේ රුක්ෂ මූලයේ යට වාසය කරන මේ භික්ෂුන් වහන්සේ දානය නොලැබෙයි වැඩ ඉන්නේ. දවසක් එදා දවසේම එක්තරා භික්ෂුණීන් වහන්සේ නමක් පිණ්ඩපාතයක් කරගෙන මේ හාමුදුරන්ට දාන ටිකක් අරගෙන ඉනවා. දැන් භික්ෂුණීට ලැබිච්ච පිණ්ඩපාතය තමයි අරගෙන ඉන්නේ. ඒ වෙලාවේ ගහ උඩ ඉන්නව පින්වතුනි රුක්ෂ දෙවියෙක්. මේ රුක්ෂ දෙවියා කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේ එක් භික්ෂුණිය ගේන දානේ පිළිගත්තොත් මම මේ භික්ෂුන් වහන්සේට මෙතනින් යන්න දෙනවා. හැබැයි පිළිගත්තේ නැති වුණොත් මම මේ දුර්භික්ෂවර වෙනකම්ම දිව්‍ය භෝජන වලින් උපස්ථාන කරනවා. දැන් දෙවියෝ මෙහෙම හිතනවා, හාමුදුරුවෝ දන්නෙත් නෑ. භික්ෂුණිය දැන් දාන ටික අරගෙන ආවා. භික්ෂුණිය භික්ෂුවට දානේ පූජා කළා. මොකද එතන තියෙන වරද? අපේ ධර්මයේ විනයේ එක ඇවතක් තියෙනවා. යම් භික්ෂුණීන් වහන්සේ නමකට ලැබිච්ච සිව්පසේ භික්ෂුන් වහන්සේ නමක් පිළිගත්තොත් ඒක නිന്ദා සහගතයි කියලා. ඒක භික්ෂුන් වහන්සේලාගේ හොඳටම තමයි මේ කාරණා විවිධට පනවල තියෙන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේ මේ කාරණාව දන්න නිසා භික්ෂුණී ගෙන දානේ ප්‍රතික්ෂේප කළ වඩින්න ගියා.
පින්වත් ඒ වෙලාවේ අර රුක්ෂ දෙවියෝ ගහින් බැහැලා මනුස්ස වේශයක් මවාගෙන ඇවිල්ලා භික්ෂුන් වහන්සේට උපස්ථාන කළා. එතකොට බලන්න මේක මහ ලොකු සීලයක් නෙවෙයි පුංචි ඇවතක්. එතකොට එවැනි පුංචි ඇවතක් පවා මේ දෙවිවරු සැලකිලිමත් වෙනවා. එවැනි සිල්වන්ත පිරිසට විතරයි පින්වතුනි දෙවිවරු අනුග්‍රහ කරන්නේ. සිල්වතුන්ලන් නිරන්තරයෙන්ම දෙවිවරු රැක ගන්නවා. ඒ නිසා අපිට තියෙන පින්වතුනි යහපත් කොට සිල් රකින්න විතරයි. නිවැරදිව සිල් ආරක්ෂා කරලා හැබැයි ඒක නමට නෙවෙයි. අපි ගිය මාසේ මේ පින්වතුන්ට මතක ඇති සිරස දම්සර තුලින් නිවැරදිව අෂ්ටාංග උපෝසත සීලය රකින්න විදිය ගැන ඔබට දේශනාවක් පැවැත්තුවා. ආන් ඒ විදියට පැය 24ක් සිල් ආරක්ෂා කරලා නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා ඔබ සිල්වන්තයෙක් බවට පත් වුණත් පින්වත්නි ඔබට මේ සම්මාදිට්ඨික දෙවිවරු අනුග්‍රහ කරනවා. මොකද සම්‍යක් දෘෂ්ටිකත්වයේ තමයි බලවත් වෙන්නේ. දැන් අපි මහා පරිනිබ්බාන සූත්‍රයේ දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 140 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතියෝ සීලවන්තෙත්ත බෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරියෝ. යම් ප්‍රදේශයක සිල්වතුන් වාසය කරනවා නම් ඒ සිල්වතුන්ට දන් දීලා පණ්ඩිත වූ අය ඒ ලැබිච්ච පින ඒ දක්ෂිනාවෙන් ලැබිච්ච පින තා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් කරනවලු. ඒ පින් අනුමෝදන් වෙච්ච දෙවිවරු තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති. පූජා කරපු අයට ප්‍රතිපූජා කරනවලු, ගෞරව කරපු අයට ප්‍රතිගෞරව කරනවලු. හරියට මොන වගේද? තතෝනං අනුකම්පන්ති මාතා පොත්තං වෝරසං. එක අම්මා කෙනෙකුට දරුවෙක් යම් කරුණාවක් දක්වනවා නම් ආන් ඒ විදිහට කරුණාව දක්වනවලු. කරදරයක් වෙච්ච වෙලාවට කරදරෙන් මුදව ගන්නවලු. හරියට කිසිම කරදරයක් වෙන්න ඒ කෙනාට ඉඩක් තියන්නේ නැහැලු. දැන් මේ කාරණාවේ විශේෂ කරුණු දෙකක් අපිට අවධාරණය ගන්න පුළුවන්. එකක් තමයි දෙවියන්ට මොනවද අපි දෙන්න ඕන. දැන් අද කාලේ අපි දෙවියන්ට වැඩිපුර දෙන්න මිනිස්සු උනන්දු වෙන්නේ මොනවද? අද කාලේ මිනිස්සු වැඩිපුර උනන්දුවක් දක්වන්නේ භෞතික දේවල් දෙවියන්ට දෙන්න. පළතුරු දෙන්න, කෑම බීම දෙන්න, නොඑක් නොඑක් වස්ත්‍ර දෙන්න, මුදල් දෙන්න. පින්වත්නි, අපි දෙන මුදලකින් කිසිම ප්‍රයෝජනයක් දෙවියන්ට නැහැ. මොකද ලංකාවේ මුදල් පිටරට ගිහිල්ලවත් පාවිච්චි කරන්න බෑ කියලා අපි දන්නවා. එහෙනම් ඉතින් ඒ මුදල් අරගෙන දිවි ලෝකේ දෙවියන්ට මොනව කරන්නද? ඊළඟට මනුෂ්‍ය ලෝකේ මිනිස්සු පළතුරු පූජා කරනවා. පින්වත්නි, දිව්‍ය ලෝකයේ තියෙන පළතුරුත් එක්ක ගත්තම මනුෂ්‍ය ලෝකයේ තියෙන පළතුරු මොනවද කියලා තේරෙනවා අම්බකාදක පේතවත්ව දිහා බැලුවොත්. අපේ ධර්මයක කතාවක් තියෙනවා මේ අම්බකාදක පේතවත්ව කියලා. මේක සඳහන් කරනවා දවසක් දිවි ලෝකයේ එක්තරා දෙවියෙක් මනුෂ්‍ය ලෝකයට අඹගෙඩියක් එවනවා. අඹගෙඩිය ගඟට වැටෙන්නේ, ගඟ දිගේ ගහගෙන යනවා පහළට. රටේ රජතුමා ගඟ පහළ නානවා. ආරක්ෂාවට දැලක් කෙලලා තියෙනවා. දැලේ පටලැවෙනවා මේ අඹගෙඩිය. රජතුමා මේක දැකලා විශේෂ අඹගෙඩියක් නිසා කෑලි කපලා සිරකරුවන්ට කන්න දුන්නා. ලෙඩ වෙච්ච සිරකරුවෙක් මේ අඹ කෑල්ලක් කෑවම ලෙඩ වෙච්ච සිරකරුව සුවපත් වුණාලු. මහලු සිරකරුවෙක් මේ අඹ කෑල්ලක් කෑවම මහලු වෙච්ච සිරකරුවා තරුණ වුණාලු. එතකොට දිවි ලෝකයේ අඹගෙඩියක් කොච්චර බලවත්ද කියලා හිතන්නකෝ. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න, එවැනි උසස් අඹ තියෙද්දි දිව්‍ය ලෝකයේ මේ දෙවිවරු මනුෂ්‍ය ලෝකෙට එයිද? ඉදුණේවත් නැති, සමහර වෙලාවට තෙල් බෙහෙත් ගහපු, පිරිසුදුකමක් නැති මේ අඹගෙඩියක් කන්න, මේ පළතුරු කන්න නෑ. ඒක මිත්‍යා දෘෂ්ටියක්. එහෙනම් දෙවියන්ට මොනවද අපි දෙන්න ඕන? පින් කරලා ඒ පිනයි අපි දෙවියන්ට අනුමෝදන් කරන්න ඕන. ඊළඟ කාරණාව තමයි
අපි අද කාලේ පින්වතුනි දකිනවා මේ දෙවියන්ට පින් දුන්නට අපිව ආරක්ෂා කරන බවක් පේන්නේ නැහැ. එහෙනම් එතන මොකද තියෙන අඩුපාඩුව? එතන තියෙන අඩුපාඩුව තමයි මේ කාරණාව විශේෂයෙන්ම ඔබට මතක් කරන්නට ඕන. අපි අද කාලේ පින් දෙන්නේ කාටද කියලා. අපි අද කාලේ දෙවියන් කියලා පින් දෙන්නේ මිත්‍යා දෘෂ්ටික දිව්‍ය මණ්ඩලයකට. විෂ්ණු දෙවියෝ, කතරකම දෙවියෝ, සෝනියන් දෙවියෝ, පත්තිනි දෙවියෝ, කාලි දෙවියෝ, මෙන්න මේ වගේ ගත්තොත් සරස්වතී දෙවියෝ, මේ හැම දෙවි කෙනෙක්මයිති කාටද? හින්දු ආගමට. අපේ දහමට, අපේ ශාසනයට අයිති දෙවිවරු නෙවෙයි මේ දෙවිවරු. පින්වත්නි, අපි නොදන්නවා වුණාට අපේ ශාසනයට අයිති විශේෂ දිව්‍ය මණ්ඩලයක් පින්වතුනි ලංකාවෙම වාසය කරනවා. මෙන්න මේ කාරණාව ඔබ හැම කෙනෙක්ම සටහන් කරගත්තත් වටිනවා. අපි මොන දෙවියන්ටද පින් දෙන්න ඕන කියලා. පින්වත්නි, පින් අනුමෝදන් කරනකොට අනුමෝදන් කරන්න කාටද? මේ සම්බුද්ධ ශාසනය රකින්න ඉන්නේ බොහෝ දෙනෙක් හිතන්නේ විෂ්ණු දෙවියෝ කියලා. විෂ්ණු දෙවියෝ නෙවෙයි මේ සම්බුද්ධ ශාසනය රකින්නේ. සම්බුද්ධ ශාසනය රකින්න බාරකාර දෙවියෝ තමයි උපුල්වන් දෙවියෝ. උපුල්වන් දෙවියෝයි විෂ්ණු දෙවියෝයි කියලා කියන්නේ දෙවිවරු දෙන්නේ. එහෙනම් අපි පින් දෙන්න ඕන කාටද? උපුල්වන් දෙවියන්ට. ඊළඟට පින්වත්නි, දෙවිවරු බොහෝ ප්‍රමාණයක් අපේ ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. නමුත් ওই පින්වතුන්ට විශේෂයෙන්ම වැදගත් වෙන දෙවිවරු පිරිසකගේ නම් ටිකක් මම ඔබට සිහිපත් කරන්න. අපේ ලංකාවේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රකින්න දෙවිවරු පිරිසක් ඉන්නවා. ආන්න ඒ දෙවිවරුන්ටවත් අඩුම තරමේ ඔබ පින් අනුමෝදන් කරන්න ඔබ කරන පින්කම් වලින්. කොහොමද? දැන් ගත්තොතින් කැලණි මහා විහාරයට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා. කවුද කැලණි මහා විහාරයට අධිග්‍රහිත දෙවිවරු? මණියක්කික නාගරාජන් වහන්සේ. අපේ ධර්මයක සඳහන් කරලම තියෙනවා. නමුත් අපි කැලණි පුදුබිමට ගිහිල්ලා පින් දෙන්නේ නම් වෙන දෙවි කෙනෙකුට. නමුත් ධර්මයේ සඳහන් කරලා තිබෙන්නේ මණියක්කික නාගරාජන් වහන්සේ තමයි කැලණි මහා විහාරයට අධිග්‍රහිත වෙන්නේ. ඊළඟට රුවන්වැලි මහා සෑයට අධිග්‍රහිතව ඉන්නවා විශාල රූප කියලා දෙවි කෙනෙක්. රුවන්වැලි මහා සෑය ආරක්ෂා කරන්නේ විශාල රූප කියලා දෙවි කෙනෙක්. මිරිසවැටි ආරක්ෂා කරන්නේ ඉන්දක කියලා දෙවි කෙනෙක්. තූපාරාමී ආරක්ෂා කරන්නේ පතවි පාල කියලා දෙවි කෙනෙක්. ශ්‍රීපාදස්ථානයයි මහියංගන සෑරදානන් වහන්සේ ආරක්ෂා කරන්නේ සුමන සමන් දිවි රාජෝත්තමයන් වහන්සේ. ඒ වගේමයි තිස්ස මහා රාම චෛත්‍ය ආරක්ෂා කරන්නේ මණි මේකලා කියලා දිව්‍යාංගනාවක්. කතරගම කිරිවිහෙර ආරක්ෂා කරන්නේ පින්වත්නි මහා ഘോഷ කියලා දෙවි කෙනෙක්. දීඝවාපි ආරක්ෂා කරන්නේ මහා සේන කියලා දෙවි කෙනෙක්. නාගදීපි ආරක්ෂා කරන්නේ මහා මහින්ද කියලා දෙවි කෙනෙක්. සේරුවාවිල පුදුබිම ආරක්ෂා කරන්නේ සුමන කියලා නාගරාජන් වහන්සේ නමකුයි. උන්වහන්සේගේ මෑණියන් වෙච්ච ඉන්ද මානවිකාවයි. සුමන නාගරාජන් වහන්සේට පරිවාර නාගයෝ ඉන්නවා කෝටි 6ක්. ඉන්ද මානවිකාවටත් පරිවාර නාගයෝ ඉන්නවා කෝටි 6ක්. එතකොට කෝටි 12යි. තව ජයසේන කියලා බෑනනුවන් කෙනෙක් ඉන්නවා. ඔහුටත් ඉන්නවා කෝටි 2ක පරිවාර නාගයෝ. එහෙනම් සේරුවාවිල මහසෑය කෝටි 14ක නාගයෝ ආරක්ෂා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩ ඉන්න පොදුබිම. එහෙනම් බලන්න අද ලංකාවේ දෙවියන්ට පින් දෙනවා කියලා කීයෙන් කී දෙනාද ඔය දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්නේ? එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න අපි මිත්‍යා දෘෂ්ටික දෙවිවරු පිරිසකට පින් දීලා අපි කොහොමද සම්මාදිට්ඨික දෙවිවරුන්ගේ රැකවරණයක් බලාපොරොත්තු වෙන්නේ? මම මේ සඳහන් කරපු දිව්‍ය මණ්ඩලයම අපේ ධර්මයේ සඳහන් වෙලා ඉන්නේ කවුද දෙවිවරුන්ට ඒ තැන් ආරක්ෂා කරන්න කියලා පැවරුවේ භාග්‍යවතුන් වහන්සේ මේ ලංකාවට වැඩම කරපු වෙලාවේ.
ඔය සියලුම ස්ථානයන් වලට වැඩම කරලා අනාගතයේ මේ තැන්වල මෙවැනි ධාතු චෛත්‍යයන් නිර්මාණය වෙනවා. ඒ චෛත්‍යයන් ආරක්ෂා කරන්න කියලා පින්වත්නි ඒ දෙවිවරුන්ට පැවරුවා. මොකද ඒ දෙවිවරු පින්වතුනි තරම් මහ පින්කමක් කරගන්නවා. කවුරුවත් හිතන්න එපා ඒ දෙවියන්ට පින්වතුනි පින් කරගන්න බැරි නිසා අපි පින් දෙනවා කියලා නැහැ. අපේ පින්වතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ මංචකයේ උපවාන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට වැඩ ඉන්නකොට බුදුහාමුදුරු උපවාන මහරහතන් වහන්සේ විවත් කරනවා. ඇයි දෙවියන්ට මේ රහතන් වහන්සේගේ ශරීරයේ විනිවිදව බලලා භාග්‍යතුන් වහන්සේ බලා ගන්න බෑ. දෙවියන්ට කෙනෙකුගේ ශරීරයේ විනිවිද දකින්න පුළුවන්. නමුත් උපවාන මහරහතන් වහන්සේව පහු කරගෙනවත් ඇවිල්ලා බලන්න බෑ. මොකද ඒ තරම් තේජසක් තියෙනවා. මොකක් නිසාද? පෙර භවයක භාග්‍යවතුන් වහන්සේ නමකගේ ධාතු චෛත්‍යයක් ආරක්ෂා කරපු නිසා. එහෙමනම් අපි පින්වත්නි ශ්‍රද්ධා සම්පන්න වෙලා නිවැරදිව සිල් ආරක්ෂා කරලා මේ කියන සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කළොත් ආන්ගේ දෙවිවරු ඔබත් මමත් පින්වතුන් නිරන්තරයෙන්ම රැකබලා ගනීවි. ලෝකේම පින්වතුන් නිරන්තරයෙන්ම මේ මිනිසුන් ආරක්ෂා කරાવી. හැබැයි මේ කාරණාව ගැන කිසිවෙක් සැලකිල්ලක් නොදක්වා තමන් පුරුදු කරගත්තු ප්‍රතිපදාවම පින්වතුනි ඉදිරියට රැකගෙන යන උත්සාහ කළොත් එදාට පින්වතුනි ඔබ විනාශයට පත් වේ. හැබැයි එහෙම විනාශ වුණොත් මෙවන් දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතයේ දුර්ලභව ලැබිච්ච මේ සම්බුද්ධ ශාසනයේ අපි යහපත් කොට ජීවත් වෙලා මරණයටපත් නොවුනොත් අයහපත්ව ජීවත් වෙලා මරණයටපත් වුණොත් අපි ඒකාන්තයෙන්ම නිරේගාමී තැන්වල උපදීවි. එහෙම ඉපදුනොත් අපේ සංසාරය තවත් දීර්ඝ වේවි. ඒ නිසා අද පුරා පැය කහමාරක තරම් කාලයක් පුරාවටම අපේ මේ ශ්‍රද්ධාවන්ත පින්වන්ත පිරිසට මා මේ විශේෂ ධර්මානුශාසනාවක් හැටියට මේ දහම් දේශනාවේදී විශේෂ කාරණාවල් කිහිපයක් අවධාරණය කළේ අපි කොහොමද මේ කාලයේ මේ ඇති වෙලා තිබෙන විපත්තිය අවබෝධ කරගන්නේ. මම කලින් මතක් කළා වගේ අපේ තියෙන අකුසල කර්ම නිසාම තමයි මෙවැනි විපත් ඇති වෙන්නේ. එහෙමනම් ඒ අකුසල කර්මයේ මගහැරෙන්න නම් අපි පුළුවන් තරම් කුසල් වඩන්නට ඕන, සිල්වන්ත වෙන්නට ඕන, ශ්‍රද්ධාවේ පිහිටවන්නට ඕන. ඒකට යම් උත්සාහයක් දරන්න තමයි අද මේ ධර්මානුශාසනාව සිරස දම්සර තුලින් ඔබට දේශනා කරන්නට අපි බලාපොරොත්තු වුණේ. එහෙමනම් කාල වේලාවත් අවසන් වෙලා තිබෙන නිසා පුරා පැය කහමාරක තරම් කාලයක් ඔබ වෙනුවෙන් අද මේ ධර්මානුශාසනාව අපි පැවැත්තුවා. ඉතින් මේ පින්වතුන්ට අවසාන මොහොතේ අපි සිහිපත් කරන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු පස්සේ යන්නේ නැතුව, මිත්‍යා දෘෂ්ටික ස්ථානයන් වලට යන්නේ නැතුව පින්වත්නි පුළුවන් තරම් සම්‍යක් දෘෂ්ටික තෙරුවන් පසුපස යන ඔබ පින්වත්නි එහෙම ගිහිල්ලා ලබන පින ඔබ දෙවියන්ට අනුමෝදන් කරන්න ඒකාන්තයෙන්ම ඔබව ආරක්ෂා වේවි. එහෙමනම් එසේ ඔබව සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට රැකබලා ගන්න උන්වහන්සේලාට සිත් පහළ වේවා. ඔබේ සීලය නිවැරදිව ආරක්ෂා කරගන්න ශක්තිය ලැබේවා. ඒ සඳහා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ විශේෂ අනුග්‍රහය අනුකම්පාව ලැබේවා. ලෝකයේම ඇතිවිලා තිබෙන මේ භයංකාර ව්‍යසනයෙන් ලෝකයේම මිදේවා. හැම කෙනාටම සම්මාදිට්ඨික ඥානය පහළ වේවා. සිල් රකින්න සිත් පහළ වේවා. හැම දිනාම සිල්වන්ත වේවා. ඒ සිල් රකින පිරිස ශ්‍රද්ධා සම්පන්න පිරිස ආරක්ෂා කරගන්න සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන ගමන් අපි රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය කර්මයන් සිරස මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්ටත් සියලු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් මේ සඳහා මෙවන් දුර්භික්ෂ කාලයකදී මෙවන් व्यसनකාරී තත්ත්වයකදී වුවත් පොහෝදා වැඩසටහන මේ විදියට අඛණ්ඩව ඔබ වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන ඒ පින්වන්ත පිරිස් හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ලෞතුරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. මා මේ ලෝකෙට බිහි කරපු මෑණියන්ටත් පින් අනුමෝදන් වේවා. මියගිය පියාණන්ටත් පින් අනුමෝදන් වේවා. සිව්පසෙන් උපස්ථාන කරන දායක කාරකාදී හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් ඔබ අප හැම දිනාටමත් අවසානයේදී කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා
මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.